भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संपप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि ඉන්ගතුනි අප පසුගිය දිනෙහි චෛතසිකයන්ගේ සංප්‍රයෝග ණය පිළිබඳවයි කතා කළේ. සංප්‍රයෝග ණය 16ක් ඇති බවත් ඒ 16න් අඤ්ඤ සමාන චෛතසිකයන්ගේ සංප්‍රයෝග ණය 7ක් බව ඊළඟට අකුසලයන්ගේ අකුසල චෛතසික 14ක් තිබෙනවා. ඒ 14යි සංප්‍රයෝග ණය 5ක් ලැබෙනවා. ශෝභන චෛතසිකයන්ගේ සංප්‍රයෝග ණය 4ක්. ඔය විදිහට සංප්‍රයෝග ණය 16ක් අප පසුගිය දිනෙහි ඒ පිළිබඳව කතා කළේ. ඊළඟට සංග්‍රහ ණය පිළිබඳවත් ටිකක් කීවා. සංග්‍රහ ණයයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ සිත්වල ලැබෙන චෛතසික වෙන්කොට දැන ගැනීමක්. සංප්‍රයෝග ණයෙහිදී චෛතසික චෛතසිකගෙන ඒ චෛතසික කවර සිත්වල ලැබෙනවද කියලා ඒ චෛතසික ලැබෙන සිත් පිරිසිඳ ගැනීම සංප්‍රයෝග ණය වශයෙන් ඒ සිතක්ගෙන ඒ සිතෙහි කොපමණ චෛතසික කවර චෛතසික ලැබෙනවදයි කියා චෛතසිකයන් ඒ ලැබෙන චෛතසික ගණන පිරිසිඳ ගැනීම සංඝාණය කියා දැනගත යුතුයි. ඒ දෙකෙන්ම සිදු කරන්නේ චිත්ත චෛතසික දෙකේ තිබෙන සම්බන්ධය පිළිබඳව දැනගැනීම. දන්නා සිතට තනිව ඉපද ක්‍රියා කරන්නට බැරි බවක් ඒ වගේම චෛතසික වලටත් තනිව ඇතිවීමේ ශක්තියක් නැති බවක්. සිත ප්‍රධාන ධර්මය වුණාට ඒ සිත තනිව ලැබෙන ධර්මයක් නෙවෙයි. අඩු ගණනේ එක සිතකට චෛතසික 7ක්වත් තිබෙන්නට ඕන. එය සිතක් වශයෙන් උපදින්නට. ඒ නිසා තමයි අඩුම චෛතසික ගණනක් ලැබෙන සිත් 10ක් දක්වනවා. ඒවා තමා විපංච විඥාන කියලා කියනවා. චක්ක විඥාන ආදී ඒ සිත් 10. ඊටම අඩු සංඛ්‍යාවක් චෛතසික යෙදෙන සිත්තේ. ඒ යෙදෙන්නේ සබ්බචිත්ත සාධාරණී කියන චෛතසික 7යි. අනේ නිසා ඒ සංප්‍රයෝග ණය සංග්‍රහ ණය කියන මේ දෙක පිළිබඳව දැනගැනීමෙන් සිතත් චෛතසිකත් කියන මේ ධර්ම දෙකොට්ටාසෙහි ඔවුනොවුනට තිබෙන සම්බන්ධකම ඒ චිත්ත චෛතසිකයන් ඇතිවීමට ඔවුනොවුන්ගේ උපකාරය ලැබිය යුතු බවක් කියන මේ කරුණු
අපිට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. දැන් ඒ නිසා සංග්‍රහණය ඉගෙන ගැනීමේදී අර සම්ප්‍රයෝග ණයෙහිදී දැනගත්ත කරුණු උපකාර වෙනවා. සම්ප්‍රයෝග ණයෙහිදී දැනගත්තේ ඒ චෛතසිකයක් මොන මොන සිත්වල ලැබෙනවද කියන එක. දැන් සංග්‍රහණයෙහිදී ඉගෙන ගන්නේ ඒ සිත්වල කවර චෛතසික ලැබෙනවද කියන්නේ. ඉතින් අර සම්ප්‍රයෝග ණය හොඳ හැටිම තේරුම්ගෙන තිබුණා නම් ඒ අනුසාරයෙන්ම සංග්‍රහණයක් කෙනෙකුට යොදා ගන්නට පුළුවන් වෙනවා. කොහොමවත් මේ පොතේ අභිධර්මාර්ථ සංග්‍රහයේ ඒ සම්ප්‍රයෝග ණය සංග්‍රහ ණය කියලා දෙකක් දක්වනවා. ඒ නිසායි අර අන්තිමට ඒ සම්ප්‍රයෝග ණය අවසන් කරන තැන එන ගාථාවේ දැක්වෙන්නේ ඉස්සා ගාථා දෙකක් තිබෙනවා. ඉස්සා මච්චේර කුක්කුච්ච විරති කරුණාදයෝ නානා කදාචි මානෝච තීන මිද්ධං තථා සහ යථා උත්තානුසාරේන සේසා නියත යෝගිනෝ සංඝහංච පවක්ඛාමි තේ සංඝානි යතාරහ. ඒ ගාථාවෙහි මුලින්ම එන පාදවල සඳහන් වන්නේ අර අනියත යෝගී චෛතසික. ඉස්සා මච්චේර කුක්කුච්ච විරති කරුණා මුදිතා මානය තීන මිද්දය කියන මේවයි එතන දක්වන්නේ. ඒවා අනියත යෝගී චෛතසික. එයින් අන්‍ය වූ චෛතසික වලට කියන්නේ නියත යෝගී චෛතසිකය කියලා. ඒ අනියත යෝගී චෛතසික 11කුත් නියත යෝගී චෛතසික 41කුත් එයින් දැක්වෙනවා. ඊළඟ පාදයෙන් කියන්නේ සංඝහංච පවක්ඛාමි තේසං ඉදානි යථාරහ ඉදානි දැන් තේසං ඒ චෛතසිකයන්ගේ නියත යෝගී වශයෙන්ද අනියත යෝගී වශයෙන්ද දැක් වූ ඒ චෛතසිකයන්ගේ යථාරහං සුදුසු පරිදි ඒ යෙදෙන පරිදි සංඝහංච පවක්ඛාමි සංග්‍රහයද කියන්නේ මේ කියන එකයි එහි තේරුම. එතකොට මේ චෛතසිකයන්ගේ සංග්‍රහය ගැනයි කියන්නට යන්නේ. සංග්‍රහය කිව්වේ මේ මෙන්න මෙපමණ චෛතසික මේ සිතෙහි ලැබෙනවා කියලා ඒ සිතට සංග්‍රහ කරන චෛතසික වෙන්කොට දක්වනවා. ඉතින් එය පාඨ වලින් එනවා කතං කෙසේද ලෝකුත්තරේසු තාව අට්ඨසු පඨමඥානික චිත්තේසු අඤ්ඤ සමානා තේරස චේතසිකා අපමඤ්ඤා වජ්ජිතා තේවී සති සෝබන චේතසිකා චේති චත්තිංස ධම්මා සංඝහං ගච්ඡanti. අපි ලෝකෝත්තර සිත් පිළිබඳව ඉගෙනගත්ත ක්‍රම දෙකක් තිබුණා. එක ක්‍රමයකට සංක්ෂේප ලෝකෝත්තර සිත් වශයෙන් දැනගත්තේ ලෝකෝත්තර සිත් 8යි කියලා. සෝතාපට්ටි මග්ගචිත්ත, සකදාගාමි මග්ගචිත්ත, අනාගාමි මග්ගචිත්ත, අරහත් මග්ගචිත්ත, සෝතාපට්ටි ඵලචිත්ත, සකදාගාමි ඵලචිත්ත, අනාගාමි ඵලචිත්ත, අරහත් ඵලචිත්ත කියා ඒ මාර්ග සිත් ඵල සිත් වශයෙන් හතර බැගින් 8ක් බව අපි එක අවස්ථාවකදී දැනගත්තා. ඊට පස්සේ ඒ ලෝකෝත්තර සිත් ධානාංගයන්ගේ යෙදීම කර්ම කොටගෙන වෙනත් ආකාරයකින් දක්වනවා 40ක් කරලා. ඒ එක ලෝකෝත්තර සිතක් ධානාංගයන්ගේ යෙදීමේ භේදය නිසා ඒ ධානාංග යෙදෙන ආකාරය අනුව කවර ධානාංගයෝ නැත්නම් කවර ධානයන්ගේ වශයෙන් මේ ලෝකෝත්තර සිත් ලැබෙන්නේද කියා වෙන්කොට දැක්වීමේදී එක ධානයක් අනුව ලෝකෝත්තර සිත්ද ප්‍රභේද වෙනවා. කියන්නේ ප්‍රථම ධාන ලෝකෝත්තර සිත්ය, ද්විතීය ධාන ලෝකෝත්තර සිත්ය, තෘතීය ධාන ලෝකෝත්තර සිත්, චතුර්ථ ධාන ලෝකෝත්තර සිත් හා පංචම ධාන ලෝකෝත්තර සිත්යි කියලා ඒ ධාන සංප්‍රයුක්ත භාවයෙන් ලෝකෝත්තර සිත් එකන් පස්වදෑරුම් කොට 40ක් කොට ගන්න. ඒක අපි ඉගෙන ගත්තේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත, විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත, පීති සුඛ ඒකග්ගතා සහිත තතිය ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත,
සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත, උපේක්ඛ ඒකග්ගතා සහිත පංචම ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත, තථා සකදාගාමි මග්ග අනාගාමි මග්ග අරහත් මග්ග චිත්තානි චේති සමවීසති මග්ග චිත්තානි තථා ඵල චිත්තානි චේති සමසත්තාලිස ලෝකුත්තර චිත්තානි භවಂತಿ. ඒ විදිහටයි අභිධර්මාර්ථ සංග්‍රහයෙහි මේ පිළිබඳව ආපාඨ එයින් කියවුනේ ඒ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් මාර්ග සිත් ඵල සිත් වශයෙන් 8ක් වෙනවා. ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර සිත් දේශේම 8ක්, තෘතිය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8ක්, චතුර්ථ ධ්‍යාන ලෝකෝත්තර සිත් 8ක්, පංචම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8ක්. එහෙම ගත්තමයි 40ක් මේ. අනේ 40 භේදය අරගෙනයි මේ ලෝකෝත්තර සිත්හි චෛතසිකයන්ගේ සංග්‍රහණය දක්වන්නේ. ඒ නිසායි ලෝකුත්තරේසු තාව ඒ ලෝකෝත්තර සිත් අතුරෙන් වනාහි අට්ඨසු පඨම ඥානික චිත්තේසු 8ක් වූ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත්වල ඒ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8යි අඤ්ඤ සමානා තේරස චේතසිකා අඤ්ඤ සමාන චෛතසික 13ක් අප්පමඤ්ඤා වජ්ජිතා තේ වීසති සෝභන චේතසිකා චේති. ඒ අප්‍රමාණ්‍ය කියන කරුණාවයි මුදිතාවයි කියන මේ චෛතසික දෙක හැර ඉතිරි සෝභන චෛතසික 23ක් යන සෝභන චෛතසික ඒ 23ක් කියන ඒවත් එක්ක චත්තිංස ධම්මා ධර්ම 36ක් ඒ කියන්නේ චෛතසික 36ක් සංඝහං ගච්ඡanti සංග්‍රහවට යේ නැත්නම් සංග්‍රහවෙත් කියන. එයින් කීවේ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8ක් තිබෙනවා. ඒ ලෝකෝත්තර සිත් 8ෙහි අඤ්ඤ සමාන චෛතසික 13ක් කරුණා මුදිතා කියන දෙක හැර ඉතිරි සෝභන චෛතසික 23ක් කියන මේ චෛතසික 36ක් යෙදෙනවා කියන. දැන් ඒ චෛතසිකයන්ගේ යෙදීම පිළිබඳව ඒ සිතෙහි කිසි වෙනසක් වන්නේ නැහැ. ඒ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිතනම් කෙනෙකුට ඇතිවන්නේ ඒ ඇතිවන ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිතෙහි මේ චෛතසික 36 තිබෙනවා. අඤ්ඤ සමාන චෛතසික 13යි කීවේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක් ප්‍රකීර්ණක චෛතසික 6ක්. ශෝභන චෛතසික 23ට අර කරුණා මුදිතා දෙක අත්හැරලයි ගත්තේ. ශෝභන චෛතසික 23 කිය කරුණා මුදිතා දෙකත් එකතු වුණා නම් 25නේ. ඒ දෙක අත්හැර ඉතිරි ශෝභන චෛතසික 23. ඒ කරුණා මුදිතා දෙක මේ ශෝභන චෛතසිකයන් අතුරෙන් කරුණා මුදිතා දෙක ලෝකෝත්තර සිත්වල නොලැබෙන කාරණේයි තේරුම් ගත යුතුව තිබෙනවා. ලෝකෝත්තර සිත්වලින් කරන්නේ හැම ලෝකෝත්තර සිතක්ම නිවනයි අරමුණු කරන්නේ. කරුණා මුදිතාවන්ගේ අරමුණ නිවන නෙවේ. කරුණාව අරමුණු කරන්නේ දුක්ඛිත සත්වයන්, මුදිතාව අරමුණු කරන්නේ සුඛිත සත්වයන්. අනේ කරුණා මුදිතාවන්ගේ ආරම්භණය වෙනස්, අරමුණු වෙනස්. ඒ නිසා ඒ නිර්වාණය අරමුණු කරමින් උපදනා ලෝකෝත්තර සිතෙහි කොහොමදවත් කරුණා මුදිතා ලැබෙන්නට බෑ. ඒ නිසා කරුණා මුදිතා හැර ඉතිරි සෝබන චෛතසික 23ක් එක ඔක්කොම චෛතසික 36ක් ඒ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිතෙහි ලැබෙනවා. ඊළඟට ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර සිතෙහි සිද්ද ඒ වගේම 8ක් තිබෙනවා. විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්ත, සකදාගාමි මග්ග චිත්ත, අනාගාමි මග්ග චිත්ත, අරහත් මග්ග චිත්ත, තථා ඵල චිත්ත. ඒ විදිහට ගන්නට. එහෙම ဒုတိ ය ධ්‍යානික ඒ සිත් තිබෙනවා ලෝකෝත්තර සිත් 8. ඒ 8හි කලින් සඳහන් කළ ඒ ලෝකෝත්තර සිත් 8හි ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8හි සංග්‍රහවට ගිය නැත්නම් සංග්‍රහ වූ චෛතසිකයන්ගෙන් එකක් පමණයි අඩුවන්නේ. ඒ තමා විතක්කය. ඒ නිසා තතියඥානික චිත්තේසු තථා ဒုတိ ය ඥානික චිත්ත තථා ဒုတိ ය ඥානික චිත්තේසු විතක්ක වජ්ජා කියලා. විතක්ක වජ්ජා විතර්කය හැර. විතර්කය හැර ඉතිරි චෛතසික සංග්‍රහ කරනවා. ඉතිරි චෛතසිකයේ විතර්කය හැර අර ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිතෙහි සංග්‍රහ වූ චෛතසික 36නේ. ඒ 36න්
විතර්කය හැර ඉතිරි ධර්ම සංග්‍රහ කරනවා. එතකොට ඉතිරි ධර්මයි කියලා ගන්නට වන්නේ 35යි. විතර්කයේ හැරුණම අන්න ඒ 35 ද්විතිය ධානික ලෝකෝත්තර සිත්වල ලැබෙන සංග්‍රහව. තතිය ධානික චිත්තේසු විතක්ක විචාර වච්චා. ඒ තෘතිය ධාන ලෝකෝත්තර සිත් 8ෙහි විතර්කයයි විචාරයයි කියන දෙකම නැහැ යෙදෙන්නේ. එහෙමනේ අපි ඒ සිත නම් කරන්නේ විතක්ක ਵਿਚාර දෙකම හැර පීති සුඛ ඒකග්ගතා සහිත තතිය ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත ආදි වශයෙන්. ඒ නිසා මේ විතර්කයයි ਵਿਚාරයයි කියන දෙකම නැතිව ඒ තෘතිය ධ්‍යාන ලෝකෝත්තර සිත ගන්න. ඒත් දෙකක් අඩු වුණාම 36න් 30 කීයද 34යි. ඊළඟට චතුර්ථ ධ්‍යානික චිත්තේසු චතුර්ථ ධ්‍යානික සිතේ කීවේ සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත ආදි වශයෙන් ඒවා නම් කරන්නේ. එන්නේ සුඛ ඒකග්ගත. ඒතකොට විතක්ක විචාර පීති කියන තුනම නැහැ. ඒ නිසා චතුත්ථ ඥානික චිත්තේසු විතක්ක විචාර පීති වච්ච. විතර්කයයි විචාරයයි ප්‍රීතියයි කියන ඒ තුනම නැති වයි ඉතිරි චෛතසික සංග්‍රහ කරා. එවිට ඒ සිත්වල ලැබෙන චෛතසික 33යි. ඊළඟට දක්වනවා පංචම ඥානික චිත්තේසු උපේක්ඛා සහගතා තේ ඒව සංගයිහන්ති ති. පංචම ඥානික සිතෙහි කලින් කී චෛතසිකම සංග්‍රහ කරනවා චතුර්ථ ධානයෙහි යෙදෙන චෛතසිකම. නමුත් එතන සුඛය කියාගත් ඒ සුඛ වේදනාව නැත්තම් සෝමනස්ස වේදනාව වෙනුවට උපේක්ෂා වේදනාවයි ගන්න. ඒකයි කියවේ පංචම ඥානික චිත්තේසු උපේක්ඛා සහගතා තේ ඒව සංගයිහන්ති. ඒ චතුර්ථ ධාන ලෝකෝත්තර සිතෙහි ලැබෙන චෛතසිකමයි පංචම ඥානික ලෝකෝත්තර සිත්වල ලැබෙන්නේ. වෙනසකට තිබෙන්නේ ඒ චතුර්ථ ධාන ලෝකෝත්තර සිතෙහි ලැබෙන වේදනාව සෝමනස්ස වේදනාව වන අතර පංචම ඥානික ලෝකෝත්තර සිත්වල ලැබෙන වේදනාව උපේක්ෂා සහගත වීම. අන්න ඒ වෙනස. නම් සංඛ්‍යා වශයෙන් චෛතසික වශයෙන් අඩුවීමක් වන්නේ නැහැ. වේදනාව ඒ දෙකේම ලැබෙනවනේ. හැමතැනම වේදනාව හැම සිතකම ලැබෙන එකක් නේ. ඒතකොට වේදනාවේ තිබෙන සෝමනස්ස භාවය ඒ චතුර්ථ ධානික සිතෙහිදී එන්නේ. මේ වේදනාව උපේක්ෂා වශයෙන් ලැබෙන්නේ පංචම ධාන ලෝකෝත්තර සිතෙහි. ඒ නිසා ඒ චෛතසිකයන්ගේ ගණන වශයෙන් අඩුවීමක් වන්නේ නැහැ. චතුර්ථ ධානික සිතෙහි යෙදුණු ඒ චෛතසික 30ම පංචම ඥානික චිත්තේසු ඒවාම චතුත්ථ ඥානික සිතෙහි ලැබෙන එකේ විතක්ක ਵਿਚාර පීති. එතකොට 33ම. ඒ 33මයි පංචම ඥානික සිතෙහි ලැබෙන්නේ. 33. එතකොට ලෝකෝත්තර සිත්වල සංග්‍රහණය දක්වන විට සංග්‍රහණය කීයක් වශයෙන්ද එන්නේ? 5ක් දක්වනවා. ඒ පහෙන් 33 ඒවම තියෙනවා දෙකක්. ලෝකෝත්තර සිත්වල මුල් කියන්නේ ප්‍රථම ධාන ලෝකෝත්තර සිත්වල 36කුත්, ဒုတိ ය ධාන ලෝකෝත්තර සිත්වල 35කුත්, තෘතිය ධාන ලෝකෝත්තර සිත්වල 34කුත්, චතුර්ථ ධාන ලෝකෝත්තර සිත්වල 33කුත්, පංචම ධාන ලෝකෝත්තර සිත්වල 33කුත් කියා ඒ සංග්‍රහය කරන්නේ. නැත්නම් ඒ චෛතසිකයන්ගේ සංග්‍රහය දක්වන්නේ. ඒ ගාථාවකින් දක්වනවා පංචතිංස චත්තිංස පංචතිංසාත චත්තිංස පංචතිංසාත චතුත්තිංස යථාක්කමං තෙත්තිංසද්වය විච්ඡේවං පංචධාන්තරේඨිත. ඒ කියන්නේ චත්තිංස 36ක්ද පංචතිංසාත නැවත චෛතසික 35ක්ද චතුත්තිංස 34ක් මේ පිළිවෙලින් කියන්නේ යථාක්කමං පිළිවෙලින් තෙත්තිං සද්වය
33 ඒවා දෙකක්ද කියලා. චතුර්ථ ධාන සිතේ පංචම ධාන ලෝකෝත්තර සිතේ කියන ඒ විදිහට තෙත්තිං සද්වය ඉති ඒවං උච්චේවං පංච ධානුත්තරීඨිත. ඒ ලෝකෝත්තර සිත්වල සංග්‍රහය චෛතසිකයන්ගේ සංග්‍රහය මේ විදිහට පස්වැදෑරුම් වෙනවා 36යි 35යි 33යි 34යි 36යි 34යි 33 ඒවා දෙකයි. ඒ එපමණයි ඒ පිළිබඳව දැනගන්නට තිබෙන්නේ. ඉතින් ඒ ලෝකෝත්තර සිතෙහි කරුණා මුදිතා කියන දෙකයි සෝබන චෛතසික වලින් ඉවත් කරන්නේ ලැබෙන්නේ නැtei කියලා ඒට කාරණය අපි දැනගත්ත කරුණා මුදිතා යෙදෙන්නේ ඒ කරුණාව දුක්ඛිත සත්‍යයන් අරමුණු කරමින් මුදිතාව සුඛිත සත්‍යයන් අරමුණු කරමින් ඒ ලෝකෝත්තර සිත ලැබෙන්නේ ඒව අරමුණු කරමින් නෙවෙයි නිර්වාණය අරමුණු කරමින්. අනේ නිසා ඒ කරුණා මුදිතා දෙක නිවන අරමුණු කරන ඒකාන්තයෙන්ම නිවන අරමුණු කරන ලෝකෝත්තර සිත්වල ලැබෙන්නේ නැහැ. ඒ නිසායි ඒවා මේ ලෝකෝත්තර සිත්වලට සංග්‍රහ නොවන්නේ. ඊළඟට එන්නේ මහග්ගත සිත්හි සංග්‍රහණයි. මහග්ගත සිත්තේ කියලා කිව්වේ රූපාවචර අරූපාවචර කියන මේ සිත්වලට දෙන නමකුයි මහග්ගත කියලා. ඒවා ඒ මහග්ගත කියන එකට විරුද්ධාර්ථවත් සේ දැක්වෙන කාමාවචර සිත්වලට පාවිච්චි කරන නමක් තිබෙනවා පරිත්ත කියලා. පරිත්ත මහග්ගත කියලා දක්වන්නේ එහෙමයි. පරිත්ත මහග්ගත. ලෝකෝත්තර වලට කියනවා අනුත්තර කියලා. ඒ මහග්ගත සිත් ඒවා සියල්ලම එකතු කොට ගත් කල රූපාවචර අරූපාවචර වශයෙන් මහග්ගත සිත් කීයද 27ක් තියෙනවා. 15යි 12යි 27. ඒ 27ෙහි සංග්‍රහණයයි මෙහි දක්වන්නේ. දැන් අප දන්නවා මහග්ගත සිත් ධ්‍යාන බෙහෙදෙහිලා ගන්නා විට කියන්නේ ධ්‍යාන වශයෙන් වෙන්කොට දක්වන කල්හි පංචම ධ්‍යානෙහිලා ගන්නවා අරූපාවචර සිත් සියල්ලම. අරූපාවචර සිත් 12 පංචම ධ්‍යානයට ඇතුළු කොට ගන්නේ ධ්‍යාන වශයෙන් සලකන කල. මොකද පංචම ධ්‍යානයේ තිබෙන උපේක්ෂා ඒකග්ගතා කියන ධ්‍යානාංග දෙකම තමා අරූපාවචර සිත්වල ලැබෙන්නේ ධ්‍යානාංග වශයෙන්. ඒ පංචම ධ්‍යානය චතුර්ථ ධ්‍යානයෙන් වෙනස් වන්නේ ඒ පංචම ධ්‍යානයේ යෙදෙන වේදනාව චතුර්ථ ධ්‍යානයේ යෙදෙන වේදනාවට වෙනස්. චතුර්ථ ධ්‍යානයේ සුඛ වේදනාවෙන් යුක්ත වන කල්හි පංචම ධ්‍යානයේ උපේක්ෂා වේදනාවෙන් යුක්ත වන. එදින් ඒ උපේක්ෂාව ධ්‍යානාංගයක්. උපේක්ෂාව ධ්‍යානාංගයක්. ඒ වගේම ඒ ධ්‍යානාංගයක් වූ උපේක්ෂාවයි ඒකග්ගතාවයි කියන ඒ ධ්‍යානාංග දෙකයි පංචම ධ්‍යාන සිත්වල ලැබෙන්නේ. ඊළඟට අනිත් කිවේ 12ක් වූ අරූපාවචර සිත්වල ලැබෙන ධ්‍යානාංග උපේක්ෂාවයි ඒකග්ගතාවයි කියන මේ දෙක. ඒ නිසා ඒ ධ්‍යානාංග වශයෙන් සලකන විට ඉනිසාම ධ්‍යාන වශයෙන් සලකන විට එක ගොඩකටයි වැටෙන්නේ. පංචම ධ්‍යානයටයි ඇතුළු කරන්නේ මේ අරූපාවචර සිත් 12. සිත් 12. ඒ අරූපාවචර සිත් ඔවුනොවුනට වෙනස් වෙනවා. ඒ කියන්නේ එකක් අනෙකෙන් වෙනස් වෙනවා. ඒට කාරණේ වන්නේ ඒ එක එක අරූපාවචරක සිත තිබෙන අරමුණ වශයෙන්. ධ්‍යාන වශයෙන් නෙවෙයි වෙනස. ඒ කියන්නේ ධ්‍යානාංගයන්ගේ යෙදීම වශයෙන් නෙවෙයි වෙනස වන්නේ අරූපාවචර සිත්වල. ඒ අරූපාවචර සිත් ඔවුනොවුන්ගෙන් එකිනෙකට වෙනස් වන්නේ ඒවායේ අරමුණු වශයෙන්. අපි දන්නවානේ ආකාසානං ඡායතනෙහි අරමුණ කසිනේ නුකුලවාගත් ආකාශය, විඥානං ඡායතනෙහි අරමුණ ආකාසානං ඡායතන සිත, ආකින්චඤ්ඤායතනෙහි අරමුණ ආකාසානං ඡායතනෙහි නාස්ති භාවය කියන නැති බව, නේව සංඥානා සංඥායතනෙහි අරමුණ වන්නේ ඒ ආකින්චඤ්ඤායතන සිත. අන්න ඒ ආරම්මන නානත්වයක් තිබෙනවා. එබැවිනුයි ඒවා සිත් හතරක් වශයෙන් දක්වන්නේ. ආරම්මන නානත්වයෙන්. නමුත් ධ්‍යාන වශයෙන් සලකන විට ඒ ධ්‍යානාංගයන්ගේ
වෙනසක් නැහැ. ඒ හතරේම ලැබෙන්නේ උපේක්ෂාවයි ඒකාග්‍රතාවයි. ඒ ධානාංග වශයෙන් ඒ නිසා පංචම ධානයටම සමානයි. එබැවින් ඒ චෛතසික සංග්‍රහ කොට දැක්වීමේදී මහග්ගත සිත්වල අරූපාවචර සිත් 12න් ඇතුළු කරන්නේ පංචම ධාන සිත්වල. එහෙමයි ඒ සංග්‍රහය ණය දක්වන්නේ. මහග්ගතේසු පන තීසු පඨමඥානික චිත්තේසු තාව අඤ්ඤ සමානා තේරස චේතසිකා විරතිත්තය වජ්ජිතා ද්වාවීසති සෝබන චේතසිකා චේති පංචතිංස ධම්මා සංඝහං ගච්ඡanti කරුණා මුදිතා පනිත්ත පච්චේකමේව යෝජේ තබ්බා. එයයි සංග්‍රහ පාඨය. ඒ මහග්ගත සිත් අතුරෙන් වනාහි ප්‍රථම ධානික සිත් තුනේ තීසු පඨමඥානික චිත්තේසු ප්‍රථම ධාන සිත් තුනේ කීවේ කුසල් සිත, විපාක සිත, ක්‍රියාසිත කියන ඒ තුනෙහි අඤ්ඤ සමානා තේරස චේතසික. අඤ්ඤ සමාන චෛතසික 13ද විරතිත්තය වජ්ජිතා ද්වාවීසති සෝබන චේතසිකා චේති. විරති තුන හැර ලැබෙන සෝබන චෛතසික 22ද 22ක්ද. සෝබන චෛතසික තිබෙන්නේ 25යි. එයින් විරති තුන හැර 22ක්ද කියන මේ පංචතිංස ධම්මා 35ක් චෛතසික සංඝහං ගච්ඡanti. ප්‍රථම ධාන සිතෙහි සංග්‍රහ වෙනවා. සංග්‍රහ කරන්නේ කියන්නේ ප්‍රථම ධාන සිතෙහි උපදනා. ඒ ප්‍රථම ධාන සිත ඇති වෙනකොටම ඒ ප්‍රථම ධාන සිත සමග ඒක උපාදේක නිරෝධේක ආලම්බනේක වත්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් ලැබෙන චෛතසික ගණන 35යි. 35යි. ඒ අඤ්ඤ සමාන චෛතසික 13ක්, සෝබන චෛතසික 22ක් ගන්නවා. අර විරති තුන හැරලා. ඒ සෝබන චෛතසික 22ට කරුණා මුදිතා කියන දෙකත් ඇතුළත්. අප ඉගෙනගෙන තිබෙනවා කරුණා මුදිතා කියන දෙක. ඔවුනොවුනගේ තිබෙන ආරම්මන නානත්වය නිසා ඒ කරුණාවෙන් අරමුණු කරන අරමුණත් මුදිතාවෙන් අරමුණු කරන අරමුණත් සමාන නෙවෙයි, වෙනස්. කරුණාවෙන් දුක්ඛිත සත්‍යයනුත් මුදිතාවෙන් සුඛිත සත්‍යය. අනේ ආරම්මන නානත්වය නිසා ඒ දෙක කොයි වේයකවත් එකට ලැබෙන්නට බෑ. කරුණාව උපදින්නේ දුක්ඛිත සත්‍යයන් අරමුණු කරමින්, මුදිතාව උපදින්නේ සුඛිත සත්‍යයන් අරමුණු කරමින්. එක සිතකින් මේ දෙකම අරමුණු කරන්නට බෑ. ඒ අරමුණු දෙකම ගන්නට බෑ. ඒ නිසා කියනවා කරුණා මුදිතා පනිත්ත පච්චේකමේව යෝජේ තබ්බා. එහි ඔය මේ සිතට සංග්‍රහ කළ චෛතසික දෙකක් තමයි. ඒ නිසායි 35ක් කීවේ. ඒ 35න් දෙකක් වන කරුණාවයි මුදිතාවයි වෙන වෙනම යෙදිය යුතුයි කියනවා. පච්චේකම් ඒව යෝජේ තබ්බා. පච්චේකමේව යෝජේ තබ්බා කියන්නේ වෙන වෙනම යොදාන. කරුණාව ලැබෙන විට මුදිතාව නැතිව, මුදිතාව ලැබෙන විට කරුණාව නැහැ. ඇතැම් විට කියන්නේ බොහෝ විට කියන්නටත් ඕන මේ ප්‍රථම ධාන සිත ලැබෙනවා මේ කියන කරුණාවත් මුදිතාවත් කියන දෙකම නැතිව. කරුණාව මුදිතාව කියන මේ දෙක ලැබෙන්නට පුළුවන්. ඒ තැනත්තා වැඩි භාවනාව කරුණා භාවනාව නම් එහෙම නැත්නම් මුදිතා භාවනාව. කරුණාව තමන්ගේ භාවනාව වශයෙන් වැඩි කෙනෙක් නම් කරුණා ධානය උපදවාගත්ත තැනත්තාට අන්න ඒ කරුණාව උපදිනවා ඒ සිතෙහි. ඒ වගේම මුදිතා භාවනාව කළ කෙනෙකුට මුදිතා ධානය නම් ලැබුණේ මුදිතා කියන මුදිතාවෙන් අරමුණු කරන ඒ සුඛිත සත්‍ය ප්‍රඥප්තිය අරමුණු කරමින් ලැබුණු ප්‍රථම ධාන සිත නම් අන්න ඒ අවස්ථාවේදී එතනට ඒ මුදිතාව ලැබෙනවා. දැන් හැමදෙනාම ධාන උපදවා ගැනීම සඳහා කරුණා මුදිතා කියන ඒවා වඩන්නේ නැහැ. දස කසින තිබෙනවා. පඨවි කසින, ආපෝ කසින ආදි වශයෙන් එන කසින තිබෙනවා. ඒ කසිනයක් අරමුණු කොට භාවනා කරලා උපදවාගත්ත ධානයේ කරුණාව ලැබෙන්නේත් නැහැ, මුදිතාව ලැබෙන්නේ. එතකොට මේ කරුණා මුදිතා දෙකම නැතිව ඒකෙන් තේරුම් ගන්නට ඕනේ ඒකයි.
කරුණා මුදිතා කියන දෙක මේ ප්‍රථම ධාන සිතේට සංග්‍රහ කළා. ඒ කරුණාවයි මුදිතාවයි කියන දෙකෙන් යම් කිසි වේලාවක ලැබෙනවා නම් ලැබිය හැක්කේ එකයි. කරුණාව නැත්නම් මුදිතාව. නමුත් එතන වැඩි භාවනාව උපදවාගත් ධානය කරුණාව හෝ මුදිතාව හෝ වඩා උපදවා නොගත් කසිනාදී ප්‍රඥප්තියක් අරමුණු කොට උපදවා ගන්නා ලද භාවනාවක් නම් ඒ කසින භාවනාවක් කොට ලබාගත් ධානයක් නම් ඒ ධාන සිතෙහි කරුණාවක් නැහැ මුදිතාවක්. එතකොට මේ දෙක අඩු වෙනවා. අඩු වුණොත් ලැබෙන්නේ කීයද? එතන 33ක් 35 නේ සංග්‍රහ කළේ. කරුණා මුදිතා කියන දෙකම නැතිවත් ඒ ධාන සිත ලැබෙනවා. අනේ ඒකයි තේරුම් ගන්න. එහි සංග්‍රහවන චෛතසික ගණන 35යි. ඒ එකවරම ලැබෙනවයි කියන එක නෙවෙයි. එකවර 35ක් ලැබෙන්නටම බෑ. එකවර ලැබෙනවා නම් වැඩිම සංඛ්‍යාව 34යි ලැබෙන්නට පුළුවන්. ඒ කරුණාව හෝ මුදිතාවත් එක්ක. ඒ කරුණා මුදිතා දෙකමත් නැතිව ඒ සිත ලැබෙන්නට පුළුවන්. තමා කරුණාව වැඩි වෙන්නේ නැති, මුදිතාව වැඩි වෙන්නේ නැතිව උපදවාගත්ත ධ්‍යානයක්. අනේ ඒක තේරුම් ගන්න. ඊළඟට තථා ဒ ුතිය ඥානික චිත්තේසු විතක්ක වච්චා. එතකොට මේ කරුණා මුදිතා දෙක පිළිබඳව කියන ලද ඒ කරුණු මේ ඉතිරි ධ්‍යාන සිත් පිළිබඳ වූ සංග්‍රහයන්ටද ගන්නට ඕනේ. ඒ අදාළයි. ඒ නිසා තථා ဒ ුතිය ඥානික චිත්තේසු විතක්ක වච්චා. ප්‍රථම ධ්‍යාන සිතෙහි චෛතසික 35ක් සංග්‍රහ කළ අතර ဒုတိ ය ධ්‍යාන සිතෙහි සංග්‍රහ කරන්නේ විතර්කයේ හැර ඒ චෛතසික. එතකොට 35න් විතර්කයේ හැරුණම 34යි. ඒ 34 පිළිබඳවත් අර කරුණා මුදිතා දෙක පිළිබඳව කියන ලද කාරණය අදාළයි. ඒකයි තේරුම් ගන්නට. තතිය ධ්‍යානික චිත්තේසු විතක්ක ਵਿਚාර වච්ච. තෘතිය ධ්‍යාන සිතෙහි විතර්කයක් නැහැ ਵਿਚාරයක්. ඒ නිසා 33යි ලැබෙනවා. චතුත්ථ ඥානික චිත්තේසු විතක්ක ਵਿਚාර පීති වච්ච. චතුත්ථ ඥානික සිත්වල විතර්කයයි ਵਿਚාරයයි ප්‍රීතියයි කියන තුනම හැර. එතකොට 32යි. එතකොට 32කින් දැන් අර මේවට ඒකට 35න් එකවරට ලැබෙන්නට පුළුවන් කීවා 34ක් වැඩිම සංඛ්‍යාව නැත්නම් කරුණා මුදිතා දෙකත් හැරුණම 33යි කියලා. අන්න ඒ වගේ ඒ ဒုတိ ය ධ්‍යාන සිතෙහි ලැබෙනවා කියවේ 34යි. ඒ 34න් වැඩිම වෙන්නට පුළුවන් 33යි එකවර ලැබෙන. අඩු වෙනවා නම් 32යි. අර දෙක එහෙම පිටින්ම අඩු කරතත් හැකියි. එහෙම නැත්නම් මේ දෙකෙන් එකක් එකතු කරතේ. චතුත්ථ ඥානික චිත්තේසු විතක්ක විචාර පීති වච්චා. එතකොට තුනක් අඩු වුණාම 32යි. ඒ 32කින් දෙකක්ම අඩු කරතත් හැකි. ඒ දෙකම ලැබෙන්නේ නැති අවස්ථාවලදී නැත්නම් ඒයින් එකයි ගන්නට පුළුවන් කරුණාව හෝ මුදිතාව. පංචම ඥානික චිත්තේසු පන්න රසසු අප්පමඤ්ඤාන ලබ්බන්ති. දැන් පංචම ධ්‍යාන සිතේ කීවේ උපේක්ෂා වේදනාවෙන් යුක්ත වූ උපේක්ෂා ඒකග්ගතා කියන අංග දෙකින් යුක්ත වූ සිත්නේ. ඒ සිත් වල අප්පමඤ්ඤා නලබ්බන්ති අප්‍රමාණ්‍යෝ නොලැබෙන. ඒ කිව්වේ පංචම ධ්‍යානික සිත් වල අප්‍රමාණ්‍ය ලැබෙන්නේ නැtei කිව්වේ කරුණාවයි මුදිතාවයි ලැබෙන්නේ නැtei කියන්නේ. ඒ අප්‍රමාණ්‍ය කියන ධර්ම තිබෙනවා මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ අප්‍රමාණ්‍ය කියන අප්පමඤ්ඤා කියන නාමයෙන් දැක් වූ කරුණා මුදිතා දෙක පමණක් නොවේ. තව තිබෙනවා මෙත්තා උපේක්ඛා කියලා දෙක. ඒ මෛත්‍රියයි උපේක්ෂාවයි කියන ඒ දෙක මෙතනට මේ චෛතසික වශයෙන් වෙනම අරගෙන නැහැ. මම ඊට කලින් කියා ඇති මෙත්තා කියන එක ගන්නේ අද්වේෂ චෛතසික. අදෝෂ කියලා තියෙනවා. ඊළඟට උපේක්ෂාවයි කියන එක తත්‍ර මජ්ජත්තතා කියන එකෙන් ගන්න. తත්‍ර මජ්ජත්ත.
දැන් මේ පංචමඥානික සිතෙහි සිත්වල පංචමඥානික චිත්තේසු පන්න රස. දැන් ඒක මතක තබා ගන්න. මෙතන පංචමඥානික සිත් 15ක් කියලා දැක්කා. පංචමඥානික චිත්තේසු පන්න රස. ඒ 15ක් වූ පංචමඥාන සිත්වල වනාහි කියලා. ඒ 15 ගත්තේ පංචමඥාන රූපාවචර පංචමඥාන කුසල විපාක ක්‍රියා කියන සිත් තුනක්, අරූපාවචර සිත් 12ක්. ඒ 15 ගත්තේ එහෙමයි. ඒ 15ෙහි අප්පමඤ්ඤාච නලබ්බන්ති කරුණා මුදිතා කියන මේ දෙකද නොලැබේ. ඒ කරුණා මුදිතා කියන දෙකයි අප්පමඤ්ඤ වශයෙන් මෙතන අරගෙන තිබෙන්නේ. මේ චෛතසික කතාවේදී අපි අප්‍රමාණ්‍ය කියලා ගත්තේ මේ දෙකයි. කරුණා මුදිතා කියන දෙක. ඒ දෙකයි මේ ලැබෙන්නේ නැtei. එහෙම නැත්නම් අප්‍රමාණ්‍ය ධර්මයක් තිබෙනවා උපේක්ෂා කියලා. ඒ తත්‍ර මධ්‍යත්තතා ඒක නොලැබෙනවයි කියන එක නෙවෙයි මෙතන ගන්න මේ අප්‍රමාණ්‍ය නාමයෙන් දැක්වූ චෛතසික දෙක. කරුණාවයි මුදිතාවයි කියන මේ දෙක නොලැබෙත්. පංචමඥානික චිත්තේසු පන්න රසසු අප්පමඤ්ඤාච නලබ්බන්ති. අප්‍රමාණ්‍යවද නොලැබෙත්. දැන් විතක්ක ਵਿਚාර ප්‍රීති කියන තුන හැර ඉතිරි චෛතසික ලැබෙනවයි කියවනේ අර 35න් චතුත්ථඥානික සිතෙහි. එනිසා චතුත්ථඥානික සිතෙහි ලැබෙනවයි කියපු චෛතසික ගණන සංග්‍රහ කරන්නේ කීයයි කියලාද? 32යි. ඒ 32 නුන් කරුණා මුදිතා කියන දෙක පංචමධ්‍යාන සිත් 15ෙහි ලැබෙන්නේ නැහැ. පංචමධ්‍යාන සිත් 15ෙහි ලැබෙන්නේ නැහැ. කිය කුසල් විපාක ක්‍රියා කියන පංචමධ්‍යාන රූපාවචර පංචමධ්‍යාන සිත් 3 අරූපාවචර සිත් 12 ලැබෙන. අප්පමඤ්ඤාචන ලබ්බන්ති තී සබ්බථාපි සත්ත්වීසති මහග්ගත චිත්තේසු. ඒ සියලුම 27ක් වූ මහාගත සිත් වල පංචක ඥාන වශයෙන් ඒ ධ්‍යාන පහ වශයෙන් පංචධාව සංගව හොති. පස් ආකාරයකින් පස්වැදෑරුණු සංග්‍රහයක් වෙයි කියන. එතකොට චෛතසිකයන්ගේ සංග්‍රහය මහග්ගත සිත් පිළිබඳව දක්වන විට ඒ සංග්‍රහය පස්වැදෑරුම් වෙනවා. කොහොමද? ප්‍රථම ධ්‍යාන සිත්වල චෛතසික 35ක්ද, ဒုတိ ය ධ්‍යාන සිත්වල චෛතසික 34ක්ද, තතිය ධ්‍යාන සිත්වල චෛතසික 33ක්ද, චතුර්ථ ධ්‍යාන සිත්වල චෛතසික 32ක්ද, පංචම ධ්‍යාන සිත්වල චෛතසික 30ක්ද. 32. එතකොට මුලින් කී ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන ඒ ධ්‍යාන සිත්වල ලැබෙන නැත්නම් ලැබිය හැකි කරුණා මුදිතා කියන ඒ චෛතසික දෙක සංග්‍රහ කළ යුතු වන්නේ ඒ සංග්‍රහ වෙතත් ඒවා උපදිනවයි කියා සලකන්නට වන්නේ එක අවස්ථාවේදීම නොවේ වෙන වෙනවා. ඒ දෙකමත් නැතිව ඒ සිත් ලැබෙනවයි කියන එකත් මතක තබා ගන්නට. ඒ නිසා සංග්‍රහ ගාථාවෙහි දක්වනවා පංචතිංස චතුත්තිංස තෙත්තිංස ච යථාක්කමං ද්වත්තිංස චේව තිංසේති පංචධාව මහග්ගතේ. මහග්ගතේ මහග්ගත සිද්ධි සංග්‍රහය කියන්නේ චෛතසිකයන්ගේ සංග්‍රහය 35ක්ද ඒ පිළිවෙල දක්වන්නේ 35ක්ද 34ක්ද 33ක්ද 32ක්ද 30ක්ද කියා පස්වැදෑරුම් වෙයි කියන එක. මේ මහග්ගත සිත්වල සංග්‍රහණය. දැන් එතකොට 10ක් හිතෙනවා. ලෝකෝත්තර සිත්වල 5යි, මහග්ගත සිත්වල 5යි. ඊළඟට එන්නේ කාම සෝභන සිත්වල. අපි කාම සෝභන සිත් කියන ඒවා ඉගෙන ගත්තා 59ක් ය. එහෙම නැත්නම් 91ක්. ඒ 59ක් වූ 91ක් වූ සෝභන සිත් අතුරෙන් 24ක් කාම සෝභන සිත්. 24ක් කාම සෝභන සිත්. එයින් ඒ 24න් 8ක් කුසල්, 8ක් විපාක, 8ක් ක්‍රියා. ඒවා
කාමාවචර කුසල් කියලා අප කියනවා මහා කුසල් කියලා නම් කරනවා. ඒ වගේම සහේතුක කාමාවචර විපාක කියලා ඒ විපාකවලට විපාක හඳුන්වනවා. එහෙම නැත්නම් මහා විපාක කියලා. ක්‍රියාසිත වලට සහේතුක කාමාවචර ක්‍රියාසිත 8යි කියනවා. එහෙම නැත්නම් මහා ක්‍රියා 8යි. ඒවා මම මතක් කළේ ඇතැම් විට පොත්පතේ ඒ නම් සඳහන් වෙනවා. මහා කුසල්, මහා විපාක, මහා ක්‍රියා කියලා. එහෙම සඳහන් වෙනවා. ඒ නිසා ඒවා ඒයින් දක්වන්නේ මේ කාමාවචර කුසල් සහේතුක විපාක, කාම සහේතුක විපාක, ඒ කාමාවචර සහේතුක ක්‍රියා. අපි දන්නවනේ ඒවට සහේතුක විපාකයේ සහේතුක ක්‍රියාවයි කියන්නේ කාමාවචර අහේතුක විපාක අහේතුක ක්‍රියා කියලා කොටසකුත් තිබෙන නිසා. දැන් කාමාවචර සෝබනේසු තාන කුසලේසු තාව පඨමද්වයේ අඤ්ඤ සමානා තේරස චේතසිකා පංචවිසති සෝබන චේතසිකා චේති අට්ඨතිංස ධම්මා සංඝහං ගච්ඡanti අප්පමඤ්ඤා විරතියෝ පනෙත්ත පංචපි පච්චේකමේව යෝජේ තප්ප. කාමාවචර සෝබන සිත් අතුරෙන් වනාහි අතුරෙන් කුසල් සිත් වල ඒකට කාම සෝබන සිත්තේ කියන විට 24ක් ලැබෙනවා. එයින් කුසල් සිත් වල එතකොට ඒ 8ක් වෙනම ගත්තා වෙන් කරලා එතන කුසලයේ කුසල් සිත් 8යි. තාව ඒ කුසල් සිත් 8ෙනුත් පඨමද්වයේ කියන්නේ මුලින් දැක්වෙන කුසල් සිත් දෙක. ඒ මුලින්ම දැක්වෙන කුසල් සිත් දෙක තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත. මෙන්න මේ සිත් දෙකෙහි ඒ දෙකම අරගෙන පෙන්නනවා. මේ පඨමත්වයේ ඒ මුලින්ම දැක්වෙන සිත් දෙකෙහි අඤ්ඤ සමානා තේරස චේතසිකා අඤ්ඤ සමාන චෛතසික 13ක් පංචවිසති සෝබන චේතසිකා චේත සෝබන චෛතසික 25ක්. ඒ සෝබන චෛතසික වලින් එකක්වත් අඩු කළේ නැහැ. දැන් ලෝකෝත්තර සිත්වලදී සෝබන චෛතසිකයන්ගෙන් දෙකක් අඩු කළා. කරුණා මුදිතා. මහග්ගත සිත්වලදී සෝබන චෛතසිකයන්ගෙන් 3ක් අඩු කළා. විරති 3. මෙහිදී ඒ දෙකමත් ගන්නවා. නැත්නම් ඒ විරතිත් ගන්නවා අප්‍රමාණයක් ගන්නවා. ඒ අරගෙනයි සෝබන චෛතසික 25යි කියන්නේ. සෝබන චෛතසිකා චේති අට්ඨතිංස ධම්මා සංඝහං ගච්ඡා. 37ක් ධර්ම සංග්‍රහ වෙනවා. ඒ 37 අඤ්ඤ සමාන ධාතුමයි සෝබන චෛතසික 25යි. එදින් අපට ලැබෙන කාමාවචර කුසල් සිත් වල ඇතුළු කළ හැකි මෙන්න මේ චෛතසික මේ සිත් වල ලැබෙනවා කියලා ඒ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික හෝ සසංඛාරික සිතක් ලැබෙන විට මෙන්න මේ චෛතසික 38 අතුරෙන් චෛතසික තමයි යෙදෙන්නේ. නමුත් ඒ 38 ඒ සිත්වල සංග්‍රහ කළා. ඒ 38ම එකවර ලැබෙන්නේ නැහැ. එකවර ලැබෙන්නට පිළිවෙලක් නැහැ. ඒ නිසා ඒ පාඨයේම නැත්නම් ඒ පිළිබඳ වූ සංග්‍රහ පාඨයේ ඉතිරි කොටසේ කියනවා අප්පමඤ්ඤා විරතියෝ පනෙත්ත පංචපි පච්චේකමේව යෝජිතම්. අප්‍රමාණ්‍ය කියන කරුණා මුදිතා දෙකක් විරතිනුයි කියන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනක් යන මේ පස පංචප පච්චේකමේව යෝජිතම්. වෙන වෙනමම යෙදිය යුතුයි. ඒ වෙන වෙනම මේ කිව්වේ මේ පහෙන් දෙකක්වත් එකවර ලැබෙන්නේ නැහැ. ඒකයි එහෙම කියන්නේ. මේ පහ අතුරෙන් යම් කිසි චෛතසිකයක් යම් සිතක ලැබේනවා. ඒ ලැබෙන්නේ ඒ එක චෛතසිකයක් විසක මේ පහෙන් දෙකක්වත් ලැබෙන්නට බෑ. මොකද අපි දන්නවා කරුණා මුදිතායි අප්‍රමාණ්‍ය කියවේ. කරුණාවයි මුදිතාවයි දෙක එකට ලැබෙන්නට බෑ. විරතීන් කීවේ වාග් දුස්චරිත වලින් වැළකීම,
කාය දුස්චරිත වලින් වැළකීම, ජීවිකාව සඳහා කරන වැරදි වලින් වැළකීම කියන මෙහෙම අවස්ථා තුනක්. ඒ නිසා මේ තුනෙන්ම කෙනෙක් එකවර වළකින්නේ නැහැ. අපි විරතීන් පිළිබඳ සංප්‍රයෝගණයෙහිදී ඉගෙන ගත්තා. ඒ විරති තුන ලෝකෝත්තර සිතෙහි නම් එකවර හැම විටම එකවරම මේ තුනම ලැබෙනවයි කියලා. ඒ මක්නිසාද ඒවා ඒ අවස්ථාවේදී ලැබෙන්නේ මාර්ගාංග වශයෙන් නිර්වාණය අරමුණු කරමින්. ඒ නිර්වාණය අරමුණු කරමින් ඇතිවන්නා වූ ඒ විරතීන්ගේ හේතුවෙන් ඒ විරතීන්ගෙන් ඒ අකුසල ධර්මයන් නැත්නම් ඒ ක්ලේශ ධර්මයන් නැවත නූපදන ආකාරයෙන්ම නැති කරනවා, දුරු කරනවා. ලෞකික සිත් අතුරෙන් විරතීන් ලැබෙනවයි කීවේ කාමාවචර කුසල් සිත්වල පමණයි. ඒ නිසා තමයි මහග්ගත සිත්වලත් විරති ලැබෙනවයි කියලා ගන්නෙ නැහැ, ඒවා අයින් කළා. ඒ මොකද ඒකට හේතුව මහග්ගත සිතේ කියන එක ධ්‍යාන සිතක්. ඒ ධ්‍යාන උපදවා ගන්නේ කය වචන දෙකේ පිරිසිදුකම ඇති කරගත් අය. කියන්නේ හොඳ සිල්වත් අයටයි ධ්‍යාන උපදවත හැකි. කායද්්වාර වාග්ද්වාර කියන මේ දෙක සීලයෙන් පිරිසිදු කරගත් අය සිත පිරිසිදු කර ගැනීම සඳහා නීවරණයන් නිසා සිදුවන අපවිත්‍රකම දුරු කර ගැනීමට සිත පිරිසිදු කර ගැනීම සඳහා තමයි මේ සමත භාවනා කොට ධ්‍යාන උපදවා ගන්න. ඒ ධ්‍යාන ලැබෙන විට අර අකුසලයෙන් වැළකීමේ කියන විරතීන් ඒ සිතෙහි ලැබෙන්නේ නැහැ. නම් කාමාවචර කුසල් සිත්වල ලැබෙන්නේ කාමාවචර කුසල් සිත් උපදවාගෙන ඒ අවස්ථාවලදී ඒ වැරදි වලින් වැළකීමක් තිබෙනවා. දැන් මේ වෙලාවේදී අපට විරතීන් යෙදෙන්නේ නැහැ. මේ විරති එකක්වත් යෙදෙන්නේ නැහැ. මේ වෙලාවේ මේ පිනතුන්ට තිබෙන්නේ ධර්මය අසා ගැනීමේ, ඉගෙන ගැනීමේ චේතනාව පහළව තිබෙන්නේ. ඒ සිත්වල උපදින්නේ ඒ චේතනාව. මේ කියා දෙන මට මේ පිළිබඳව කියා දීමේ චේතනාවක්, කතා කිරීමේ චේතනාවක් උපදින්නේ. විරති වලට අවස්ථාවක් නැහැ. මේ යම්කිසි අකුසලයකින් අපි මේ වෙලාවේ අකුසල් කරනවා නෙමෙයි. ඒ වුණාට අකුසලයකින් වැළකීමක් නෙවෙයි මෙතෙන්දි කරන්නේ. මේ එක්තරා ක්‍රියා දෙකක් සිදු කරමින් සිටින්නේ. ඒ ක්‍රියා දෙක සිදු කිරීම වශයෙන් උපදනා වූ චේතනාවෙන් යුක්ත වූ සිත් උපදිනවා. ඒ අකුසල ධර්මයෙන් වැළකීම, ඒ අකුසලයේ අරමුණු කොට උපදන විරතීන් මේ අවස්ථාවේදී ලැබෙන්නේ නැහැ. අනේ ඒ නිසා තමයි මෙතනක් කියන්නේ ඒ විරති තුන වෙන වෙනම යොදන්නට ඕනේ. විරති තුනක් වෙන වෙනම යොදන්නට ඕනේ. ඒ කියන්නේ එක විරතියක් ලැබෙනකොට ඊළඟ අනිත් විරතීන් දෙක ලැබෙන්නේ නැහැ. කාමාවචර කුසල් සිතෙහි. ඒ විරතීන් ලැබෙන වෙලාවේදී අප්‍රමාණයන්ගෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ. අප්‍රමාණ්‍ය ලැබෙන විට විරති ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පහෙන්ම යම් වේලාවක ලැබෙන්නට පුළුවන් ඒ ගනු ලබන අරමුණ අනුව එකයි. එක්ක කරුණාව, එක්ක මුදිතාව, මේක දෙමනි එනිසා කරුණා මුදිතා කියන දෙක හා විරති තුන පිළිබඳව දත යුත්තේ ඒවා කිසි විටක එකවර එක සිතක එයින් දෙකක්වත් ලැබෙන්නට බෑ. ඒ කවරක් හෝ ලැබෙනවා නම් එයින් එකයි ලැබෙන්නට පුළුවන්. ඒ ගනු ලබන අරමුණ අනුව ඒ නිසායි ඒවා වෙන වෙනම යොදන්නට කීවේ. 38ක් සංග්‍රහ කළා. ඒ සිත්වල චෛතසික, ඒ සිත් දෙකෙහි චෛතසික 38ක් සංග්‍රහ කළා. එකවර ලැබෙන්නට පුළුවන් වැඩිම සංඛ්‍යාව තමා මේ පහෙන් එකක් අරගෙන 34යි කියන්නේ. 34යි එකවරකදී ලැබෙන්නට පුළුවන් වැඩිම චෛතසික සංඛ්‍යාව. අඩුම චෛතසික සංඛ්‍යාව හැටියට දක්වන්නට තිබෙන්නේ ඒ එකක් අඩු කරලා 33යි කියන්නේ. 33යි. එතකොට 38ක් කියා සංග්‍රහ කළා 34ක් වැඩිම වශයෙන් අඩුම වශයෙන් 33ක්. ඒ සිත්වල ඒ අවස්ථාවේදී උපදිනවා, ලැබෙනවා කියලා මේ චෛතසික. ඒ වගේම දෙවෙනි සිත් දෙකෙහි ඒ කීවේ ဒုတိ ය ද්වයේ කීවේ සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත. ඒ ඥාන විප්පයුක්ත සිත්වලදී ඒ වචනයෙන්ම අපට පේනවා පඤ්ඤා කියන චෛතසිකයේ යෙදෙන්නේ නැtei කියලා. ඥාන
විප්‍රයුක්තනේ. නුවණ යෙදෙන්නේ නැහැ. ඒ නිසා නුවණ හැර ප්‍රඥාව හැර ඉතිරි චෛතසික යොදන්නේ. මේ ප්‍රඥාව අත්හැරියම 38න් 37යි. ඒ 37ද අර කලින් ඒ සඳහන් කළ අප්‍රමාණ්‍ය විරති කියන ඒ පහ පිළිබඳ මේ સિદ્ધාන්තය මීටත් ගැලපෙනවා. මේකටත් ඒ විදිහටම ගන්නට ඕන. ඒ වාය දෙන්නේ වෙන වෙනමයි. එතකොට දෙවෙනි යුගලෙහි ඥානයේ යෙදෙන්නේ නැහැ 37යි චෛතසික සංඛාවන්නේ. තුන්වෙනි යුගලෙහි කීවේ උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත සසංඛාරික සිත. ඒ කුසල් සිත් ඒ දෙකෙහි ඥානය තිබෙනවා ඥාන සම්පයුක්තයි. නමුත් උපේක්ෂා සහගත බැවින් අඤ්ඤ සමාන චෛතසිකයන්ගෙන් ප්‍රීතිය අඩු වෙනවා. ප්‍රීතිය අඩු වෙනවා. ඒ නිසා අඩුවන්නේ එක ධර්මයයි 38න්. එබැවින් ඒ යුගලෙහි ලැබෙන්නේ 37යි. අර චෛතසික වෙන වෙනම ගන්නට ඕන. චතුත්ථද්වයේ ඥාන පීති වජ්ජ. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික කියන ඒ සිත් කුසල් සිත් දෙකෙහි ඥානයක් නැහැ ප්‍රීතියක් නැහැ. උපේක්ෂා සහගත නිසා ප්‍රීතිය නැහැ. ඥාන විප්‍රයුක්ත නිසා ඒ ඥානය ප්‍රඥාව නැහැ. ඒ නිසා එහි ගන්නට තිබෙන්නේ 36යි. එතකොට 38යි 37යි 37යි 36යි. ඒ විදිහට ඊළඟට වැඩිම චෛතසික සංඛ්‍යාවක් යෙදෙන්නේ කාමාවචර සෝබන සිත අතුරේ ක්‍රියාසිතවල. විපාක සිත්වල නෙවෙයි. ක්‍රියාසිතවල හේතුව ක්‍රියාසිත ලැබෙන්නේ රහතන් වහන්සේට. රහතන් වහන්සේට උපදනා වූ ක්‍රියාසිතවල අප්‍රමාණ්‍ය ලැබෙනවා. උන්වහන්සේට කරුණාව උපදින අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම මුදිතාව උපදින අවස්ථාවක්. ඒ කරුණා මුදිතා දෙක ඒ ක්‍රියාසිතවල ලැබෙන බැවින් ඒ ක්‍රියාසිත වල තමා විපාක සිත් වලට වැඩි සංඛ්‍යාවක් චෛතසික යෙදෙන්නේ. ඒ නිසා කියනවා ක්‍රියාචිත්තේසුපි. දැන් ඔය කියවනේ 38යි 37 ඒවා 2යි 36යි. ඒ වගේ මෙතන ඒ ක්‍රියාසිත ඒ විදිහටම ගන්නට ඕනේ පඨමද්වයේ, ဒုတိ යද්වයේ, තතියද්වයේ, චතුත්ථද්වයේ කියලා. අරගෙන විරති හැර සංග්‍රහ කරන්නට ඕනේ. විරති තුන යෙදෙන්නේ නැහැ. රහතන් වහන්සේට විරතියින් ලැබෙන්නේ නැහැ නේ. උන්වහන්සේ අකුසලයෙන් වලකිනවා නෙවෙයි උන්වහන්සේට ලැබෙන කාමාවචර ක්‍රියාසිත වලදී. රහතන් වහන්සේට විරති ලැබෙන්නේ නැtei කියනවා නෙවෙයි. රහතන් වහන්සේට විරති ලැබෙනවා උන්වහන්සේට ලැබෙන ඵලසිතේදී. ඵලසිත උපදවා ගන්නා විට ඵලසිත ලෝකෝත්තර සිතක් නේ. ඒ සිතේ හැම විටම විරතියින් යෙදෙනවයි කියලා අපි ඉගෙන ගත්තේ. මේ කාමාවචර ක්‍රියාසිත මේ උපදී. ඒ ක්‍රියාසිතෙහි විරතියින් යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ විරතියින් හැර සංග්‍රහ කරන්නට ඕනේ. එතකොට ප්‍රථම යුගලයේ විරතියින් හැර සංග්‍රහ කරනවා නම් කීයද ලැබෙන්නේ? 38න් 35යි. 35යි අඩු කරන්නට ඕනේ විරතිය. එතකොට 35යි 34 ඒවා 2යි 33යි. ඒ විදිහටයි එන්නේ ක්‍රියාසිත. ඊළඟට විපාක සිත්. විපාක සිත්වල ඊට වඩා අඩු සංඛ්‍යාවක් ලැබෙන්නේ මක් නිසාද? විපාක සිත්වල අප්‍රමාණීය යෙදෙන්නේ නැහැ. විරතියින් යෙදෙන්නේ නැහැ. ඒ පහම යෙදෙන්නේ නැහැ. ඒ අප්‍රමාණීය යෙදෙන්නේ නැත්නම් අපට විපාක සිත් ලැබෙන්නේ මේ කාමාවචර විපාක. ඒ කාමාවචර විපාක සිත්වල කරුණා මුදිතා උපදින්නට පිළිවෙලක් නැහැ. මා කියවනේ මේ පින්නතුන්ට කරුණා මුදිතා කියන ඒවා ධ්‍යාන සිත්වල නම් විපාක සිත්වලත් ලැබෙනවා. හේතුව ඒ ධ්‍යාන තත්වයට දියුණු කරගත්ත කරුණා මුදිතා ඇති අය ඒ ධ්‍යානයෙන් නොපිරිහි කාලක්‍රියා කොට කරුණා ධ්‍යානයේම විපාකය කරුණා ධ්‍යාන සංඛ්‍යාත වූ කර්මයේ විපාකයේ ලබන විට ඒ විපාක සිතේද කරුණාව යෙදෙනවා. ඒ වගේමයි මුදිතාව යෙදෙනවා. එබැවින් ඒ මහග්ගත විපාකවල කරුණා මුදිතා ලැබෙනවා. කාමාවචර විපාක සිත්වල කරුණා මුදිතා ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නට පිළිවෙලක් නැහැ. ඒකයි ඒ නිසා ධ්‍යාන තත්වයකට ආපු කරුණා මුදිතා නෙවෙයි කාමාවචර කුසල් සිතෙහි ලැබෙන්නේ. තථා විපාකේසුච එබැවින් විපාක සිත්වලද අප්‍රමඤ්ඤා විරති වජ්ජිතා අප්‍රමාණ්‍යෝය විරතිය කියන මේවා හැර
තේ ඒව සංගයි හන්ති. ඒවාම සංග්‍රහ වෙත්. ඒවාම සංග්‍රහ වෙත් කිව්වේ අර 38න් ගන්නෙ. 38න් අරගෙන මුල් යුගලයේහි මේ පහම අත්හැරියම 33යි. 33යි. ඊළඟට ඥානවජ්ජිතා 32යි. ඊළඟට පීතිවජ්ජිතා ඒ 32යි. ඥාන පීතිවජ්ජිතා 30යි. දෙකක් අඩු වෙනවා. 31යි නේ. 31. ක්‍රියාචිත්තේසුපි විරතිවත් ඒ විදිහට එන්නේ. කාමාවචර සෝබන චිත්තේසු දුක වශයෙන් ද්වාදසාවතාව සංගව හොති. මේ විදිහට චතුවිසති කාමාවචර සෝබන චිත්තේසු 24ක් වූ කාමාවචර සෝබන සිත්වල දුක වශයෙන් කිව්වේ දෙක වශයෙන් අරගෙන පඨමද්වයේ ද්විතියද්වයේ තතියද්වයේ චතුත්ථද්වයේ කියන දෙක අරගෙන මේ චෛතසිකයන් සංග්‍රහ කරන්නේ මේ විදිහට 12 වැඩෑරුම් වේ. 12 වැඩෑරුම්. ඉතින් සංග්‍රහ ගාථාවක් දක්වනවා අට්ඨතිංස සත්ත්‍තිංස ද්වයං චත්තිංසකං සුභේ පංචතිංස චතුත්තිංස ද්වයං තිත්තිංසකං ප්‍රියේ තිත්තිංස පාකේ ද්වත්තිංස ද්වයේ කත්තිංසකං භවේ සහේතුකාමා වචර පුඤ්ඤපාක ක්‍රියාමනේ. ඒ ගාථාවෙන් දක්වන්නේ අර ගණන් 38ක්ද 37 ඒවා දෙකක්ද 36ක්ද කියා කාමාවචර කුසල් සිත්හි චෛතසිකයන්ගේ සංග්‍රහයත් පංචතිංස චතුත්තිංස ද්වයං තෙත්තිංසකං ක්‍රියේ ඒ සහේතුක කාමාවචර ක්‍රියාසිත වල 35ක්ද 34 ඒවා දෙකක්ද 33ක්ද කියා කාමාවචර විපාක සිත් වල තෙත්තිංස පාකේ ද්වත්තිංස ද්වයේ කත්තිංසකං භවේ 33ක්ද 32 ඒවා දෙකක්ද 31ක්දයි කියා සහේතු කාමාවචර පුඤ්ඤපාක ක්‍රියාමනි. ඒ කාමාවචර කුසල්ය සහේතුක කාමාවචර විපාකය සහේතුක කාමාවචර ක්‍රියාය කියන මේ සිත්වල මේ විදිහටයි චෛතසිකයන්ගේ සංග්‍රහණය දත යුත්තේ. අපි එතෙන් අද නවත්වමු. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සී යතනින්දති විච්ඡේතනං භූතියා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සී යතනින්දති විච්ඡේතනං භූතියා සබ්බේ ධම්මා අනාත්තා යදා පඤ්ඤාය පස්සී යතනින්දති විච්ඡේතනං භූතියා දුක්ඛපත්තා දුක්ඛා භයපත්තා දුක්ඛය සෝකපත්තා දුක්ඛා උපපතිපානි ආකාශත්ථා චුම්මත්ථා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තං විස්වා සංඝං සාසනං ආකාශත්ථා චුම්මත්ථා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තං විස්වා සංඝං සාසනං ආකාශත්ථා චුම්මත්ථා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තං විස්වා සුදයන්තු ස්වං සදං